අපි ඉස්සලා සාකච්ඡා කරා ඇමයිනෝ අම්ල කොහොමද මිනිසාට බලපාන්නේ අපි කොහොමද මේ ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කරගන්නේ මේ වගේ සංයුතිය කොහොමද තියෙන්නේ කියන එක අපි පෙර ඒකකයේදී සාකච්ඡා කරා. දැන් අපි කතා කරන්න යන්නේ දරුවනේ විශේෂයෙන්ම අපි ආහාර ගන්න ගියාට පස්සේ අපේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඒ වගේම සමහරක් රෝගී තත්ත්වයන් එක්ක අපේ තියෙන පාරිසරික සාධකත් එක්ක අපිට විවිධ පෝෂණ අඩුපාඩුකම් එහෙම නැත්නම් පෝෂණ අඩුලුහුඩුකම් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා සමහරක් වෙලාවට සමහරක් ක්‍රීඩාවල යෙදෙද්දී නේද? අපි දන්නවා දැන් කාය වර්ධන ක්‍රීඩා වේදනා සමහර කට්ටිය නේද? ඒතකොට සමහර කට්ටිය බර ඉස්ලීමේ ක්‍රීඩාවල සමහර කට්ටිය දුවනවා නේද? ඒතකොට සමහර කට්ටිය පයින්නවා සමහර කට්ටිය ස්විමින් කරනවා. ඉතින් මේ විවිධ ක්‍රීඩා කටයුතු ඒ වගේම තමයි සමහර වෘත්තීන් තියෙනවා නේ. සමහරක් වෘත්තීන් තියෙනවා එකම ආකාරයට වැඩ කරන්න වෙන වෘත්තීන්. එතකොට සමහරක් වෘත්තීන් තියෙනවා එයාලගේ ගොඩක් අත තමයි වෙහෙස වෙන්නේ. සමහර කට්ටිය ඉන්නවා ඔව් වැය වෙන්නේ කට වෙහෙස වෙන්නේ නේ. අපි උගන්නන්න ගත්තොත් මේ සම්පූර්ණ ශරීරයම වෙහෙස වෙනවා සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට අපි ගත්තොත් එහෙම ඔය ආරක්ෂක නිලධාරී මහතුරුන් එහෙම ගත්තොත් එහෙම ඔවුන්ට අවශ්‍ය ශක්ති ප්‍රමාණය අපිට වැඩි. විශේෂයෙන්ම අපි දන්නවා දැන් යුද්ධයක් එහෙම යද්දී රටක ඒ ඉන්න යුද හමුදාවේ මහත්වරුන්ට අත්‍තරම අපිට වැඩිය ලොකු කාය ශක්තියක් අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ වගේ දේවල් හා සම්බන්ධයෙන් ආහාර පරිපූරක විශේෂයෙන්ම ආහාර පරිපූරකයක් කියලා ගත්තොත් මේකත් ආහාර වර්ගයක්. විශේෂයෙන්ම අපි එදිනදා ලබා ගන්න ආහාරවල පෝෂණ අඩුලුහුඩුකම්. කොටින්ම කිව්වොත් එහෙම දැන් අපි අනිවාර්යයෙන්ම ආහාරයක් ගන්නවනේ දරුවනේ. ඒ ගන්න ආහාරයේ තියෙන පෝෂණ ඌනතාවයන් එහෙම නැත්නම් පෝෂණය මදිකම සම්පූර්ණ කරන්න තමයි මෙන්න මේ ආහාර පරිපූරක ප්‍රයෝජනවත් වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ආහාර පරිපූරක ප්‍රධාන වශයෙන්ම සුද්ධජීවීන් පාවිච්චි කරලත් සුද්ධජීවී ආහාර පරිපූරක හදා ගන්නවා. එතකොට විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ සුද්ධජීවීන් හා සම්බන්ධයෙන් අපි ආහාර පරිපූරක හදාගද්දී අපිට සාමාන්‍ය රසායනිකව හදන ආහාර වලට වැඩිය මේකේ ස්වභාවික බවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට ඒ පිළිබඳ විශ්වාසනීය බවක් තියෙනවා. විශේෂයෙන්ම ශරීර වලට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැහැ. මෙන්න මේ ආහාර පරිපූරකයන් අපි සුද්ධජීවීන් යොදාගෙන කරොත්. පළවෙනි කේස් එක තමයි පුතේ බිම්මල් නේ. දැන් බිම්මල් ගත්තොත් එහෙම ඉස්සර නම් මොකද වෙන්නේ? ඔය අකුණු ගහන කාලෙට හුඹස් ළඟ කුකුල් බිම්මල් කියලා තියෙනවා නේද? අපි දන්නවා විවිධ බිම්මල් අපේ ගමේ ගොඩේ කෑම විදිහට තියෙනවා. හැබැයි දැන් අපි හැමෝම කැමති මේ බිම්මල් වගේ කෑමක් කන්නනේ. එතකොට මේ බිම්මල් වගේ දෙයක් ස්වභාවිකව වැඩෙන ආකාරය ඉතාම අඩුයි. ඉතින් ඒක නිසා මේ කෘත්‍රිම බිම්මල් වලට යාමට සිද්ධ වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙනම් මේ හතු හේවත් බිම්මල් අපි ගත්තොත් බැසිඩියා මයිකොටා right එහෙම නැත්නම් බැසිඩියෝ මයිසිටස් කියන දිලීර වංශයට තමයි අයිති වෙන්නේ. මොන වංශයටද අයිති වෙන්නේ? ඔව් කියමු දැන් මේ වගේ පාඩමක් යද්දී ඔබ චුට්ටක් දැඩිව මාත් එක්ක මේ දේවල් කියාගෙන යන්න. එහෙම කිව්වොත් තමයි ඔබට මේ පාඩම හොඳට මතකයේ ධාරණය වෙන්නේ. right හතු කියලාත් බිම්මල් වලට කියනවා නේද පුතේ? ඔව් හතු කියලා කියනවා. එතකොට මේ බිම්මල් බැසිඩියෝ මයිකොටා එහෙම නැත්නම් බැසිඩියෝ මයිසිටස් කියන වංශයට අයත් දිලීර වර්ගයක්. එතකොට ඇත්තට මේ දිලීරවල ප්‍රාථමික ජාලයක් නෙමෙයි ද්විතීයික ජාලයක් නෙමෙයි මේ ත්‍රිතීයික ජාලය. ඒ කියන්නේ තුන්වෙනි ලේයර් එක තමයි අපි කියනවා මොකද්ද? මෙන්න මේ බිම්මල් කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ත්‍රිතීයික දිලීරයක් නිසා ඇතිවන මේ බීජාණු හරණ ඵලය එහෙම නැත්නම් බීජාණු ධරණය කියලාත් මේකට කියනවා. මේකට අපි කියනවා බැසිඩි ඵලය කියලා. ඉතින් අපි මේ ආහාරයට ගන්නේ බිම්මලක මෙන්න මේ බැසිඩි ඵලය කියන කොටස. හරි. මේක අපි බීජාණු හරණය කියලාත් කියනවා බීජාණු ධරණය කියලාත් කියනවා. right. එතකොට හැම හතු වර්ගයක්ම ආහාරයට සුදුසු නැහැ. දැන් සමහර කට්ටිය කියන නයි හතු කියලා නේ. අපි අහලා තියෙනවා නයි හතු. නයි හතු එහෙම ආහාරයට ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඔව් නයි හතු ආහාරයට ගත්තොත් එහෙම සමහරක් වෙලාවට
ජීවියෙක් සමහරට මරණයටපත් වෙන්න විස වෙන්න ඒ වගේ අහිතකර අවස්ථා වුණොත් තියෙනවා. හැබැයි මම හිතන්නේ දේශීය වශයෙන් තියෙන බිම්මල් නම් එහෙම දාරුණ තත්ත්වයක් නැහැ. ඒක නිසා ඔය ෂිටාකිය වගේ බිම්මල් බොහොම ප්‍රසිද්ධයි. සමහරක් වෙලාවට මේ බිම්මල් විදේශ රටවල් වලට යවනවා. හැබැයි මේ බිම්මල් කර්මාන්තය නම් චුට්ටක් තාක්ෂණික දැනුමක් එක්ක යන්න ඕනේ කර්මාන්තය. එතකොට අපි ගත්තොත් එහෙම සෙලියුලෝස් බහුල කාබනික උපස්තර තිබ්බොත් මේ කාබනික උපස්තර වල ඔය දිලීර ද්විතීයික ජාලය වර්ධනලා තියෙනවා. ඒත් හතු හට ගන්න නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය සාධක කිහිපයක් තියෙනවා. පළවෙනි සාධකය තමයි තෙතමනය. ඒ වගේම තමයි මේ පරිසරයේ තියෙන ආර්ද්‍රතාව. ඒ වගේම තමයි උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමකට පවත්වා ගන්නවා. අපි දැන් කිව්වා මේ සමහර වෙලාවට ඔයාලා දැකලා තියෙනවා ඔය සෙලියුලෝස් සහිත කඳන් වල නේ. එහෙම නැත්නම් පිදුරු වල, එහෙම නැත්නම් ඔය ලී කොටන් වල පොඩි බිම්මල් ඇවිල්ලා තියෙනවා. හැබැයි එහෙම ආවට මේක අපිට ආහාර ගන්න පුළුවන් මට්ටමට. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් එහෙම අපිට මේ ආහාර ගන්න පුළුවන් මට්ටම කියලා කියන්නේ මේ බැසිඩි ඵලය බවට පත් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ අදාළ බිම්වල් වර්ගයට අවශ්‍ය තෙතමනය, ඒ වගේම අදාළ බිම්මල් වර්ගයට අවශ්‍ය ආර්ද්‍රතා ප්‍රමාණය, ඒ වගේම උෂ්ණත්වය අපි පාලනය කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මීට අමතරව සමහරක් වෙලාවට බිම්මල් නිෂ්පාදනය කරන කුටීරයකට හැමෝම යන්න එන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට බොහොම පිරිසුදු වෙච්ච, ඒ වගේම ආරක්ෂිත ඇඳුම් ඇඳගත්ත කෙනෙක් ගියොත් තමයි මේ නියම බැසිඩි ඵලය එහෙම නැත්නම් නියම බිම්මල් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සමහරක් වෙලාවට මේ බිම්මල් රෝග වලට බඳුන් වෙන බලනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට නිසි ඵලදාවක් අපිට ගන්නෙත් නැහැ. අපිට හිතන වෙලාවට දැන් මේ බිම්මල් කුටීරය තුලට එන්න ගත්තොත් මොකද වෙන්නේ මේ ඵලදාව? ඔව්. අනිවාර්යයෙන් මේ උෂ්ණත්වය, තෙතමනය, ආර්ද්‍රතාව කියන සාධක ටික වෙනස් වෙලා මොකද වෙන්නේ? අපිට නිශ්චිත ඵලදාවක් ලබා ගැනීමේ හැකියාවක් නැති වෙලා යනවා. ඒක නිසා මේ කර්මාන්තය කරන්න ඉස්සෙල්ලා ගොඩක් වෙලාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආයතනික සහයක් එක්ක තාක්ෂණික දැනුම අරගෙන කරොත් තමයි අපිට නිසි ඵලදාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි සමහර වෙලාවට දන්නවා ඔය තත්ත්වයෙන් උසස් බිම්මල් වර්ග තියෙනවානේ. දැන් මේ තත්ත්වයෙන් උසස් බිම්මල් වර්ග ගත්තොත් එහෙම විශේෂයෙන් අපනයනේ ඊටාම විශාල මුදලක් අය කරනවා. දැන් විශේෂයෙන්ම දැන් වෙජිටේරියන්ස්ලා ඉන්නවනේ. එහෙම නැත්නම් අපි නිර්මාංශික ආහාර පරිභෝජනය කරන කට්ටිය. එයාලා අතර ජනප්‍රියම කෑමක් තමයි මේ බිම්මල්. එතකොට එකම බිම්මල් වර්ගය නෙවෙයි. විවිධ රසයෙන් යුක්ත වෙච්ච බිම්මල් වර්ග ඔවුන් ආහාරයට ප්‍රිය කරනවා. නේද? එතකොට ඊට අමතරව දැන් සමහර ලාවට මේක කෑමක් විදිහට විතරක් නෙමෙයි. සමහරට ඔය අපි දැන් ඔය රටහජු බයිට් එකක් ඊට පස්සේ මුරුක්කු අන්න ඒ වගේ විදිහට මේ බිම්මල් හදලා විවිධ දේවල් හදලා තියෙනවා. බිම්මල් වලින් කට්ලට් හදලා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා මේ බිම්මල් පිටි කරලා ඒත් තවත් නිෂ්පාදන රාශියක් කරලා තියෙනවා පහුගිය කාලවල. මම අර කිව්වේ ආහාර තාක්ෂණයේ, ජෛව තාක්ෂණයේ දියුණු වෙන්න මොකද වෙන්නේ? මේ කර්මාන්තات ඉදිරියට යනවා. එතකොට බිම්මල් නිෂ්පාදනයේදී අර අපි කියපු தත්ත කෘතිමව ලබා දීමට සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපිට උෂ්ණත්ව පාලන කුටීර දාන්න සිද්ධ වෙනවා. සමහරට වතුර හින්න සිද්ධ වෙනවා. මේ කියන ක්‍රියාකාරකම් අපිට කෘතිමව සිද්ධ කළ යුතු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඔය ඇග්‍රිකස් කියන ජාතිය, ඒ වගේම මේ ප්ලේටොස් කියන ජාතිය, ඒ වගේම ලෙන්ටිනස් කියන ජාතිය, මේ බිම්මල් ටික ලංකාවේ මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම වගා කරන වගා මාධ්‍ය. අපිට සාමාන්‍ය බිම්මල් මම මේ විද්‍යාත්මක නම දැන් මේවාට මිනිසුන් විසින් දාගත්ත විවිධ නම් තියෙනවා. ඒ නම් නෙමෙයි අපිට ලංකාව තුළ ගත්තොත් එහෙම මෙන්න මේ ඇග්‍රිකල්චර් කියන කෙනා නම් මම හිතන්නේ ගොඩාක්ම ආහාරයට අපි ගන්න කෙනෙක් බිම්මලක් විදිහට. එතකොට අපිට මේ බිම්මල් වගා කරන්න උපස්තරයක් හදා ගන්න වෙනවා. උපස්තරයක් කියන්නේ ලේයර් එකක්. එහෙම නැත්නම් වගා මාධ්‍යයක් හදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගා මාධ්‍යයට වඩාත් යෝග්‍ය වෙන්නේ
සෙලියුලෝස් වලින් තැනිච්ච එක්කෝ ලී කුඩු එහෙම නැත්නම් දහයියා වගේ දෙයක් වඩාත් යෝග්‍ය වෙනවා. හරි. අපි දැන් ගොඩක් වෙලාවට දැකලා තියෙනවා සමහරක් වෙලාවට සමහරක් හැම දහයියා වර්ගයම නෙමෙයි සමහරක් සීමිත දහයියා වර්ග මේ කෘතිමව බිම්මල් වගා කිරීම සඳහා යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම පිදුරු සහල් ඒකේ සහල්ේ නියුඩ්ඩ තියෙන්නේ. අනේ නියුඩ්ඩ ඒ වගේම විශේෂයෙන්ම මේ කැල්සියම් කාබනේට්. හරි. මේ කැල්සියම් කාබනේට් ගත්තොත් එහෙම මෙන්න මේ කැල්සියම් කාබනේට්ගේ විශේෂයෙන්ම තියෙන Ca ධන දෙක ආයනය ඒ වගේ මැග්නීසියම් සල්ෆේට්ගේ තියෙන Mg ධන දෙක ආයනය ඒ වගේම කාබනේට්ගේ තියෙන CO3 ඍණ දෙක ආයන ඒ වගේම මෙන්න මේ සල්ෆේට්ගේ තියෙන SO4 ඍණ දෙක කියන අයනත් අපිට ප්‍රධාන වශයෙන්ම මේ මිශ්‍රණයට අවශ්‍ය වෙනවා. එතකොට අපි ගත්තොත් පිදුරු සහල් නියුඩ්ඩ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් කියන දෙන්න. කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් කියන කට්ටිය සමග විශේෂයෙන්ම ජලය මද වශයෙන් යොදාගත් මිශ්‍රණය. පාවිච්චි කළා පොඩි තල්පයක් එහෙම නැත්නම් පල්පයක් වගේ හදාගෙන ඒ පල්ප එක සමහර වෙලාවට ජීවාණුවර්ණ තත්ත්වයන්ට පත් කරන්න සිද්ධ වෙනවා. අපිට ඇත්තටම මේ මාධ්‍ය තමයි සුද්ධ ජීවීන් එහෙම නැත්නම් දිලීර අපි දන්නවා දිලීර කියන හොඳ මෘතෝපජීවීන් කොට්ටාශයක්. ඔවුන්ට මේ වගා මාධ්‍ය තුල තමන්ගේ පෝෂණය සපයාගෙන අපිට බැසිඩි ඵලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ මිශ්‍රණය හදාගත්තට පස්සේ මේ මිශ්‍රණය අපිට වෙනවා බෑග් වල අහුරන්න. දැන් පොලිතීන් වගේ කෙනෙක් ගත්තොත් මේ බෑග් පොලිතීන් බෑග් එක අපිට ප්‍රවණවත් මදිනේ. ඒ වගේම තමයි මේක පොඩ්ඩක් අපිට ජීවාණුහරණය කරගන්න ඕනේ. හේතුව තමයි අපි දන්නවා දැන් මේ කියන මිශ්‍රණ තුල ලී කුඩු ගත්තොත් එහෙම ඒ වගේම දහයියා ගත්තොත් එහෙම නියුඩ්ඩ ගත්තොත් එහෙම මේ වගේ ඉන්නවා විවිධාකාර සුදු ජීවීන් ඉන්නවා. එතකොට මේ පෝෂණය අරගෙන අපිට අවශ්‍ය දිලීර නෙමෙයි අර ඉන්න අනවශ්‍ය පෝෂකයන් මොකද වෙන්නේ වර්ධනය වෙලා කණ්ඩ වෙන්නේ බිම්මල් නෙමෙයි වෙන දේවල්. හරි. අපි ගත්තොත් එහෙම අර ඉස්සරලා කියපු මිශ්‍රණය අපි අහුරා ගන්නවා මේ පොලිතීන් වලට වැඩිය ඝනකම වැඩි මේ පොලිප්‍රොපිලීන් බෑග් වල. රයිට්. ඔයාලා දැකලා ඇති සමහරක් වෙලාවට ඔය කළු පාට බෑග් එකක් එනවා. ඒ වගේම සුදු පාට ටිකක් ඝනකම වැඩි බෑග් එකකුත් එනවා. අපි මොකද කරන්නේ මේ පොලිප්‍රොපිලීන් බෑග් එක අහුරන මිශ්‍රණය පැය දෙකක් විතර හුමාලයේ තම්බලා මේ පැය දෙකක් විතර හුමාලයේ තම්බලා ජීවාණුහරණය කරගන්නවා. දැන් මේක සුද්ධජීවී ආශ්‍රිත කර්මාන්තයක්නේ. එතකොට අපි වගා කරන්න ඕනේ පෝෂණය දීලා අපිට ඕනේ සුද්ධජීවියා විතරයි. එහෙනම් මොකද කරන්නේ? අපි මේ අනවශ්‍ය සුද්ධජීවීන් අයින් කරන්න. එහෙම නැත්නම් අනවශ්‍ය ව්‍යාධි ජනකයෝ සමහර වෙලාවට මේ හරියට මේ තැම්බීමේ ක්‍රියාවලිය කරේ නැත්නම් විවිධ රෝගාබාධ මේ බිම්මල් වලට හැදෙන්න පුළුවන්. ඒක නිසා පැය දෙකක් විතර මද හුමාලයේ තැම්බීම සිද්ධ කරනවා. ටික වැඩි කාලයක් තැම්බීම කරන්න වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය මාධ්‍යයට හතු බීජ ඇතුළත් කරනවා. රයිට්? ඊළඟට මේ සඳහා හැදපු විශේෂ කුටීරයක් තුල මේ දිලීරය වර්ධනය කරන්න අපි සෙල්සියස් අංශක 24ත් 30ත් අතර උෂ්ණත්වයක තබා ගන්න. මේ උෂ්ණත්වය තමයි දිලීර වර්ධනය සඳහා අපි කියනවා. එහෙම නැත්නම් මේ බිම්මල් වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය. ප්‍රශස්ත උෂ්ණත්වය. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ උෂ්ණත්වයේ තියලා දෛනික නඩත්තු කටයුතු කරන්න සිද්ධ වෙනවා. දෛනික නඩත්තු කටයුතු කියලා කියන්නේ සමහර ලාවට ජලයේ සින්න සිද්ධ වෙනවා. ඒ වගේම උෂ්ණත්වය පිළිබඳව නිශ්චිත සැලකිල්ලකට ලක්වන්න වෙනවා. ඉතින් සාමාන්‍ය සති 3-4ක් ගියාට පස්සේ මේ ජිරීර ජාලය මොකද වෙන්නේ? ඔව් ලස්සනට මේ ලස්සනට බිම්මල් හැදි යනවානේ. බිම්මල් හැදි යනවා. දැන් මේ බිම්මල් ජාලය හොඳින් වැඩිගෙන යද්දිත් මේ බිම්මල් ජාලය ඉවත් කර ගැනීමත් පොඩි ආර්ට් එකක් තියෙනවානේ. එහෙම නැත්තම් මොකද සිද්ධ වෙන්නේ? ඔව් අර අලුතෙන් හැදෙන්න තියෙන බිම්මල් ටික නිසි පරිදි සෑදීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා බිම්මල් හටගන්න මේ තියෙන මාධ්‍යයට හිරු එළිය මද වශයෙන් අවශ්‍යයි. ඒ වගේම තමයි
වාතාශ්‍රය මම ඉස්සලා කියපු විදිහට හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනේ. සාමාන්‍ය මේකෙදි අපිට රිලේටිව් හියුමිඩිටි එක එහෙම නැත්නම් අපි කියන මේ සාපේක්ෂ ආර්ද්‍රතාව 70%වත් 80%ත් අතර ප්‍රමාණයක තියන්න අවශ්‍ය වෙනවා. ඔයාලා මම හිතන්නේ O level වල මේ සාපේක්ෂ ආර්ද්‍රතාව කියන එක ඉගෙන ගන්න ඇති. එතකොට සාමාන්‍යයෙන් මේ බිම්මල් සහිත පරිසරයේදී අපි මේ බිම්මල් වගා කරන කුටීරයට මද හිරු එළියක් එන්න අවශ්‍ය වෙන පරිදි මේකේ වහල ගොඩක් වෙලාවට හදා ගන්නවා ට්‍රාන්ස්පේරන්ට් විදියට. එහෙම නැත්නම් අභ්‍යන්තරයේ පේන විදිහට, එහෙම නැත්නම් අභ්‍යන්තරයට මද හිරු එළියට, ඒ කියන්නේ දැඩි හිරු රශ්මිය නෙමෙයි පුතේ. ඒ කියන්නේ දැඩි හිරු රශ්මිය වටින්න ඕන නම් අපිට නිකම් අවුවේ තියන්න පුළුවන් නේ. නෑ එහෙම හරියන්නේ නෑ. හිරු එළිය යම්තා ප්‍රමාණයකට පාලනය වෙලා මද වශයෙන් ආලෝකය ලැබෙන්න, ඒ වගේම තමයි මේ හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න. ඒ කියන්නේ මේ කුටීරය අපිට ඕන විදිහට ඊටම කම්පැක්ට් කරලා එහෙම නැත්නම් හිර කරලා හදා ගන්න බෑ. සාමාන්‍යයෙන් ටිකක් හොඳ ඉඩක් අරගෙන සකසා ගත යුතු වෙනවා. එතකොට මේකෙදී විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ අපි හදාගත්ත මාධ්‍ය තියෙනවනේ. මේ මාධ්‍ය අපිට සමහරක් තැන් තැන් පොඩ්ඩක් සිදුරු කරලා එහෙම නැත්නම් ඩැමේජ් කරලත් අපිට බිම්මල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අර අපි කියපු පොලිප්‍රොපිලීන් වල අර එක පැත්තකින් නෙමෙයි සමහරක් වෙලාවට මේ ප්‍රොපිලීන් බඳුන මෙන්න මෙහෙම තියෙනවනේ. මේ වගේ තියෙනවා කියලා. දැන් මේ බඳුනේ අපිට මේ පැත්තෙන් විතරක් නෙමෙයි. මේ පැත්තෙන් විතරක් නෙමෙයි බිම්මල් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් වල පොඩි ඩැමේජ් එකක් කරොත් අපිට මේ වගේ ස්ථාන වලින් පවා ඉවතට අපිට බිම්මල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි ගත්තොත් එහෙම හතු බීජ කියලා කියන්නේ විශේෂයෙන්ම ඔය 10 තියෙනවනේ. 10 වල වර්ධනය කරන ලද දිලිර ජාලයන්. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ හතු බීජය සාමාන්‍ය අපි නිවසක හදා ගන්නවට වැඩිය වඩාත් ලේසිම දේ තමයි මේ හතු බීජ අපිට මාකට් එකේ එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මං කිව්වේ සමහරක් වෙලාවට උසස් වර්ගයේ හතු වල එහෙම නැත්නම් උසස් වර්ගයේ බිම්මල් වල බීජ ගණන්. ඒ වගේම තමයි මේ බීජ ජාලය. ඒකට බීජ ජාලය කියලා කියන්නේ සමහර වෙලාවට බීජ රාශියක් වර්ධනය වීමට සහිත සුදුසු දිලිරව වර්ධනය කරගත්ත මේ බීජ කොටිම කිව්වොත් එහෙම අපි මෙන්න මෙහෙම හිතමුකෝ. නේ බීජ නේ මෙහෙම රාශියක් අපිට එකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේකට කියනවා හතු බීජ කියලා. ඉතින් මේ හතු බීජවල ගුණාත්මක භාවය මත ඒ වගේම අපි අර කියපු ප්‍රශස්ත තත්වයන් අපි පාලනය කරන ආකාරය මත තීරණය වෙනවා මොකද්ද? මේ බිම්මල් වල අපිට කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද? ඒ බිම්මල් වල ස්කන්ධය කොහොමද? ඒ වගේම බිම්මල් කොච්චර පෝෂදායී වෙනවද? ඒ වගේම ලෙඩ රෝග වලින් කොච්චර ආරක්ෂා වෙනවද කියන එක තීරණය කර එක සාධකයක් තමයි මෙන්න මේ හතු බීජය. ඒ වගේම තමයි අනිත් පැත්තට අර පරිසර තත්වයන් අපි කොහොමද පාලනය කරන්නේ කියන එක. දැන් බීජය හොඳ නැතුව අපි කොච්චර පරිසර තත්ත්ව පාලනය කරත් වැඩක් තියනවද? නෑනේ. අනිත් කේස් එක හොඳ බීජයක් වෙලා අපි පරිසර තත්ත්ව පාලනය කරන්නේ නැත්තම් මේ දෙකම සම්මිශ්‍රණය වුණොත් තමයි දරුවනේ අපිට හොඳ ඵලදාවක් ලබා ගන්න තියෙන්නේ. දැන් අපෙන් ප්‍රශ්න අහන සමහර වෙලාවට උසස් බිම්මල් ඵලදාවක් ලබා ගැනීම සඳහා අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? පළවෙනි එක තමයි හතු බීජ උසස් ප්‍රමිතියෙන් යුතුව ලබා ගැනීම පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? ඔව් අන්න එතනින් පස්සේ අපිට ලියන්න පුළුවන් ආර්ද්‍රතාව මෙන්න මෙච්චරක් සාපේක්ෂ ආර්ද්‍රතාව මෙන්න මේ මට්ටමට තබා ගැනීම, මද ආලෝකය ලැබෙන පරිසර තබා ගැනීම, හොඳින් වාතාශ්‍රයක් ලැබීම. දැන් සමහර වෙලාවට ඔය බිම්මල් කුටි ගත්තොත් එහෙම අපිට සමහර වෙලාවට එතනට යන්නත් හැකියාව නැහැ. right. සුද්ධජීවීන් පුතේ ඇත්තටම අපි ගත්තොත් එහෙම අධික වර්ධන වේගයක් තියෙනවා. ඒ අධික වර්ධන වේගය නිසා කෙටි කාලයක් තුළ විශාල ප්‍රමාණයක් සෛල නිපදවා ගැනීමට හැකියාව තියෙනවා. මේකට අපි කියනවා සුද්ධජීවීන්ට අධික වර්ධන හා ප්‍රජනන වේගයක් තියෙනවා කියලා.
ඉතින් ඔබ දන්නවා සාමාන්‍ය සුදුජීවියෙක් ව්‍යාප්ත වෙන්න ගත්තොත් ලෝකයේ පුරාවටම සමහරක් වෙන ව්‍යාප්ත වෙන සුදුජීවි කාණ්ඩයන් තියෙනවානේ. අපි දන්නවා දැන් අපි ඔය වෛරස් එහෙම ගත්තොත් එහෙම වෛරස් එකක් පැතිරලා යන්න ගත්තොත් දරුවනේ මොකද වෙන්නේ? ඊටාම කෙටි කාලයක් තුල මේ වෛරස් ටික පැතිරලා යනවා. ඒක නිසා මේ සුදුජීවීන්ට තියෙන අධික වර්ධන වේගය නිසා බිම්මල් වගේ නිෂ්පාදන කර්මාන්තයක් ගත්තොත් අපිට කෙටි කාලයක් තුල ලෝකයේ තියෙන මේ ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දැන් සත්ව ප්‍රෝටීන් ආහාරයට ගන්න නැති කට්ටියට අපිට ශාක ප්‍රෝටීන විදිහට ඊටාම හොඳ ආහාරයක් තමයි බිම්මල්. බිම්මල් කියන්නේ ප්‍රෝටීන බහුල ආහාරයක් නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ සඳහා මහා ලොකුවට මේ උපස්තරයන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අඩු වියදම් සහිත කාබනික උපස්තර අපි කිව්වා ඊයේ කතා කරා මේ මොලාසස් ගැනනේ. උප්පැණි නිෂ්පාදනයේදී අපි කතා කරා මොලාසස් ගැන. ඒ වගේම පෙට්‍රෝලියම් වලින් ඉවත් කරන අතුරු ඵල වගේ දේවල්. ඒ වගේම මේ කෘෂිකර්මයේදී ඉවත් කරන පිදුරු, ඒ වගේම දහයියා වගේ අපද්‍රව්‍යත් මේ වගේ වැඩවලට අපිට උපස්තර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සුද්ධජීවී සෛල ගත්තොත් එහෙම සුද්ධජීවී සෛල සහිත ආහාර කියන්නේ සුද්ධජීවී සෛල කියන පොතේ ඊටාම හොඳ ප්‍රෝටීන් ප්‍රතිශතය අධික ආහාර කාණ්ඩයක්. ඒ නිසා සුද්ධජීවී නිෂ්පාදනයක් අපිට බොහෝසෙන් ප්‍රයෝජනවත් වෙනවා වැඩි ප්‍රෝටීන් ප්‍රතිශතයක් ලබා ගන්න. විශේෂයෙන්ම මේ සුද්ධජීවීන් අපි හොඳට මෙන්න මේ පොයින්ට්ස් එක මතක තියාගන්න. පළවෙනි එක තමයි අධික වර්ධන වේගය. කෙටි කාලයක් තුල විශාල පරිමාණයෙන් මේ නිපදවා ගැනීමට හැකියාව තියෙන එක. ඒ වගේම විශාල ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු වීම කියන කරුණුත් එක්ක අපිට ප්‍රෝටීනමය ආහාර සපයා ගන්න සුද්ධ ජීව වඩාත් යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම මේ අඩු කාබනික උපස්තර අපිට ගන්න පුළුවන්. විශේෂ උදාහරණ විදිහට අපි කිව්වා උක් වලින් ඉවතලන මොලාසස් වගේ දේවල්, ඒ වගේම පෙට්‍රෝලියම් වලින් ඉවතලන අතුරුඵල, ඒ වගේම කෘෂිකර්මයේදී ඉවතලන දහයියා, ඒ වගේම පිදුරු වගේ අතුරුඵලත් මේකට මේ අපිට සුද්ධ ජීවීන් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මේක හොඳම දෙයක්. මේ සුද්ධ ජීවීන් කියන්නේ මේ ප්‍රෝටීන් ප්‍රතිශතය අධික කාණ්ඩයක්. දැන් අපි දන්නවා සමහර බිම්මල් වල කෙලින්ම මේ ප්‍රජනනයේ නිපදවන ලිංගික ප්‍රජනක ව්‍යුහ හතු අපිට ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ වොල්වරිල්ලා කියලා කියනවා පිදුරු බිම්මල් කියලා අහලා තියෙනව නේද? පිදුරු බිම්මල්. මෙන්න මේ ඇග්‍රිකස්. මේ ඇග්‍රිකස් උත් ගොඩක්ම පිදුරු බිම්මල් වගේම ප්‍රසිද්ධයි නේ. එතකොට අපිට මේ ඇග්‍රිකස් වලත් කෙලින්ම ප්‍රජනනයේ නිපද වෙන ලිංගික ප්‍රජනක ව්‍යුහ එහෙම නැත්නම් මේ හතු අපිට ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. මේ ලෙන්ටිනස් උත් එහෙමයි. ඒ වගේම මේ ප්ලේරෝටස් කියන දිලීර වර්ගයත් අපිට තමන්ගේ ප්‍රජනක ව්‍යුහය ඍජුවම ආහාර විදියට ලබා දෙන බිම්මල් විදියට සලසන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ සමහරක් ඇල්ගි රෝපණ මාධ්‍යයන් තුළ වගා කරාම අපිට ප්‍රෝටීන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දිලියර විතරක් නෙමෙයි සමහරක් වෙලාවට මේ ඇල්ගිත් සමහරක් රෝපණ මාධ්‍ය තුළ වගා කරලා ඍජුවම එයාලගේ ප්‍රජනනක ව්‍යුහ ප්‍රෝටීන් ආහාර විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් අහන දිලියර වලට අමතරව තව ප්‍රජනක ව්‍යුහ ඍජුව ආහාරයට ගන්න පුළුවන් සුදු ජීවි කාණ්ඩ මොනවද කියලා. එතකොට අපිට තියෙන හොඳ උත්තරය තමයි මෙන්න මේ ඇල්ගි කියන කෙනා. ඊළඟට අපි යම් බලන්න මේ එන්සයිම. right. අපි දන්නවා සමහරක් වෙලාවට මේ එන්සයිම කියන කෙනා. ඔබ දන්නවා මේ එන්සයිම වලට හැකියාව තියෙනවා උත්ප්‍රේරණ කාර්යයක් ඉෂ්ට කරන්න. එතකොට අපි දන්නවා මේ මස්ක් මොලොක් කරන්නනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සමහරක් මස් වර්ග තියෙනවා මිනිහට ආහාරයට ගන්න හැකියාවක් තිබුණත් ඒක එතරම්ම සුන්දර නෑ. ඒ කියන්නේ හපන්න බෑ, හැපෙන්නේ නෑ. එතකොට අර අපි දන්නවා මේ සමහරට මස් වල තියෙන ක්‍රිස්පි භාවය. එහෙම නැත්නම් මස් වල අර ඉරෙන සුළු ස්වභාවය ලබා ගැනීම සඳහා මේ සමහරක් එන්සයිම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි අපි දන්නා මේ ඩිටර්ජන්ට් නේ. ඔය සමහරක් වෙලාවට තියෙන රෙදි සෝදන ද්‍රව්‍ය ඩිටර්ජන්ට් පවුඩර් කියලා තියෙන්නේ.
මෙන්න මේ ඩිටර්ජන්ට් පවුඩර් සඳහාත් මේ එන්සයිම යොදාගෙන යනවා. එතකොට අනිත් කේස් එක තමයි පුතේ සමහර වෙලාවට අපි ওই බෑග් වගේ නිෂ්පාදන කරද්දී, සෙරෙප්පු වගේ නිෂ්පාදන කරද්දී මේ සම මෘදු කිරීම සඳහාත් එන්සයිම වල දායකත්වයේ තියෙනවා. එතකොට මේ මීට් ටෙන්ඩයිසර්ස් කියලා කියන අපි මේ සම මොලක් කිරීම සඳහා පාවිච්චි වෙන එන්සයිම. එතකොට අපි ඩිටර්ජන්ට් පවුඩර් කියලා කියනවා පිරිසුදු කාරක. අපිට බොහෝෂයෙන් හම්බෙන මේ එන්සයිම බහුලව භාවිතා කරන අවස්ථා. එතකොට අපි ගත්තොත් එහෙම ආර්ථික වශයෙන් අපිට වැදගත් වෙන එන්සයිම විශේෂයෙන්ම මේ ශාක සතුන් ඒ වගේම සුද්ධජීව සෛල වලින් වෙන් කරගන්න එන්සයිම තමයි අපිට ඇත්තටම ප්‍රයෝජනයට ගන්නෙ. අපි සතුන් ගත්තොත් එහෙම සතුන්ගෙන් තියෙන ලයිපේස්, ට්‍රිප්සින් සහ රෙනින් කියන එන්සයිම අපි විවිධ ප්‍රයෝජනයන් සඳහා භාවිතා කරනවා. අපි කියමු බලන්න මේ සතුන්ගෙන් ගන්න එන්සයිම මොනවද කියලා? ලයිපේස්, ට්‍රිප්සින් සහ රෙනින්. අය පරමාර්ථය කියමු. ලයිපේස්, ට්‍රිප්සින් සහ රෙනින් කියන එන්සයිම අපිට ආර්ථික වශයෙන් වැදගත් සතුන්ගෙන් ලබා ගන්නා එන්සයිම වෙනවා. එහෙනම් මේවට කියනවා මේ සත්ව එන්සයිම කියලා කියනවා. මොනවද කියන්නේ? සත්ව එන්සයිම. සත්ව එන්සයිම කියලා කියනවා. ලයිපේස්, ට්‍රිප්සින් සහ රෙනින්. එතකොට අපි ශාකවලුත් විශේෂයෙන්ම මේ පැපේන් ඒ වගේම ප්‍රෝටීස් සහ ඇමයිලේස් යොදා ගන්නවා. හැබැයි සුද්ධජීවීන් පාවිච්චි කරොත් මේ එන්සයිම ලබා ගැනීමේ ක්‍රියාවලිය මේට වැඩිය පහසුයි. අපි ඉස්සෙල්ලා කිව්වා සතුන්ගෙන් ලබා ගන්නවා කියලා ලයිපේස්, ට්‍රිප්සින් සහ රෙනින් කියන එන්සයිම. ඒ වගේම ශාකවලින් ලබා ගන්නවා පැපේන්, ප්‍රෝටීස් ඒ වගේම ඇමයිලේස් කියන එන්සයිම. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම මේ ඇමයිලේස් කියන කෙනා හොඳ ජල විච්ඡේදකයක්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට බෙදෙහෙලීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ ඇමයිලේස් කියන එන්සයිමේට. විශේෂයෙන්ම යීස්ට් ආශ්‍රයනොත් මේ ඇමයිලේස් සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එතකොට අපි කිව්වා මේ ප්‍රෝටියස් සහ ඇමයිලේස් ඔබට අපි ආහාර හා සම්බන්ධ ජෛවාණු පාඩමේදී මේ කට්ටියකට වැඩිපුර සාකච්ඡාවට භාජනය කිරීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට මේ එන්සයිම නිෂ්පාදනය සඳහා සුද්ධජීවීන් භාවිතා කිරීම ශාක හා සතුන්ට වැඩිය වාසි ගණනාවක් තියෙනවා. පළවෙනි වාසිය තමයි දරුවනේ මේ කෙටි කාලයක් තුල විශාල ප්‍රමාණ වලින් එන්සයිම නිපදවා ගැනීමට හැකියාවක් තියෙනවා සුද්ධජීවීන් පාවිච්චි කරලා. ඒ වගේම තමයි මේ සඳහා ගත වෙන්නේ ඊටාම අඩු කාලයක් වගේම වැය වෙන්නේ ඊටාම අඩුයි. දැන් ශාක වගා කරන්න ගියොත් ඊටාම විශාල ඉඩක් යනවනේ. සතුන් වගා කරන්න ගියොත් ඒත් ලොකු ඉඩක් යනවා. ඒ වගේම මේක නඩත්තුවත් අමාරුයි. හැබැයි සුද්ධජීවීන් පාවිච්චි කරොත් එහෙම ඊටාම කෙටි කාලයක් තුල සීමිත ඉඩකඩක් පාවිච්චි කරලා අපිට මේ විශාල වශයෙන් එන්සයිම නිපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි එන්සයිම නිස්සාරණය. ඒ වගේම එන්සයිම පිරිසිදු කිරීම සාමාන්‍ය මධ්‍යම මට්ටමේ තාක්ෂණික දැනුමක් සහිතව කළ හැකි ක්‍රියාකාරකම් දෙකක්. ඒක නිසා එන්සයිම නිෂ්පාදනය වගේම මේ එන්සයිම නිස්සාරණය සහ පිරිසිදු කිරීමත් ඊටාම පහසුවෙන් කළ හැකි ක්‍රියාකාරකම්. නිස්සාරණයත් පහසුයි, පිරිසිදු කිරීමත් කරන්න පුළුවන්. එතකොට විවිධ වර්ගවල විවිධ එන්සයිම නිෂ්පාදනය කරන්න පුළුවන්. සමහර වෙලාවට ඒක සුද්ධජීවී මාධ්‍යයක් පාවිච්චි කරලා එන්සයිම කිහිපයක් නිපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම එන්සයිම නිෂ්පාදනය සඳහා සුද්ධජීවීන් භාවිත කිරීමේදී වාසි තියෙනවා. පළවෙනි එක තමයි ඊටා සීමිත ඉඩකඩක් තමයි වැය වෙන්නේ. ඒ වගේම ඊටාම කෙටි කාලයක් තුල විශාල ප්‍රමාණවල සුද්ධජීවීන් නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. එන්සයිම පහසුවෙන් නිස්සාරණය කරගන්න පුළුවන්. ඒ වගේම පිරිසුදු කිරීමේ කාර්යයත් එතරම්ම පහසු නැහැ. එතකොට අපි ගත්තොත් එහෙම මේ සුද්ධජීවීන් පාවිච්චි කරලා විවිධ එන්සයිම් නිෂ්පාදනය කරන්න පුළුවන්. සමහරක් වෙලාවට එක සුද්ධජීවී මාධ්‍යයෙන්
දැන් අපි ඉස්සරහට කතා කරන එක සුද්ධජීවී මාධ්‍යයෙන් අපිට එන්සයිම කිහිපයක් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. හරි. ඕකේ අනිත් පැත්තත් පුළුවන් සමහරට සුද්ධජීවීන් වර්ග කිහිපයක් එක එන්සයිමයක් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. මේවා අපිට සුද්ධජීවීන් භාවිතා කරලා එන්සයිම නිෂ්පාදනයේ තියෙන ඊටාම වාසි සහගත අවස්ථාවන්. ඒ වගේම විවිධ පාරිසර තත්ත්වයන්ට අපිට සුද්ධජීවීන් වගා කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපිට එක්තරා පාරිසර තත්ත්වයක් දෙන්න බැරි නම් තවත් වෙනත් පාරිසරික තත්ත්වයක් දීලා තවත් සුද්ධජීවියෙක් මගින් මේ කෘත්‍ය කරගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ ජාන තාක්ෂණය පාවිච්චි කරලා අපිට අවශ්‍ය එන්සයිමය වඩාත් කාර්යක්ෂම වඩාත් වැඩි පරිමාවකින් වඩාත් සංශුද්ධව ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම විවිධ පරාසවල තියෙන පාරිසරික තත්ත්ව, ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි ගත්තොත් එහෙම සමහරක් වෙලාවට ශීත දේශගුණ තියෙනවා. ඒ වගේම අධික උෂ්ණ දේශගුණ තියෙනවා. හැබැයි මේ උෂ්ණත්ව පරාසය සුද්ධජීවීන් ක්‍රියාත්මක වීමේදී ටිකක් වැඩි පරාසයක් ලැබෙනවා අපිට අර ශාක සතුන්ගේ ක්‍රියාකාරී උෂ්ණත්ව පරාස වලට වැඩිය. ඒ වගේම මේ ජාන තාක්ෂණය පාවිච්චි කරොත් එහෙම අපිට හැකියාවක් තියෙනවා වැඩි ප්‍රමාණයක් එන්සයිම නිෂ්පාදනය කරගන්න. ඒ වගේම වැඩි කාර්යක්ෂමතාවකින් සහ වැඩි සංශුද්ධතාවකින් අපිට සුද්ධජීවීන්ගේ ජාන තාක්ෂණය පාවිච්චි කරලා එන්සයිම නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම පුතේ ඇමයිලේස්. ඔබට මම ඉස්සරලා කිව්වා මහා ජීවීන් භාවිතයෙන් ඇමයිලේස් නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා. එතකොට පුතේ අපිට මෙන්න මේ බැසිලස් සබ්ටිල්ස් කියන දිලීර වර්ගය, ඒ වගේම මේ ඇස්පර්ජිලස් නයිජර් කියන දිලීර වර්ගය පාවිච්චි කරලා අපිට ඇමයිලේස් හදා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ ඇස්පර්ජිලස් නයිජර් වලින්ම මෙන්න මේ ඇස්පර්ජිලස් නයිජර් වලින්ම අපිට සෙඩියුලේස් කියන එන්සයිම් එක හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සැකරොමයිසිස් සර්විසියේ මේ එන්සයිමෙන් අපිට ඉන්වර්ටේස් හදා ගැනීමේ හැකියාව තියෙනවා. මේට අතර අපි සැකරොමයිසිස් සර්විසියේ වලින්ම නිපදවන තව මහත් එන්සයිමයක් සයිමේස් නේ. සයිමේස් එන්සයිමයත් නිෂ්පාදනය වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ රයිසෝපස් කියන විශේෂය මගින් ලයිපේස් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම මේ ඇස්පර්ජිලස් ඔරිසියේ කියන ජීවියා මගින් අපිට ප්‍රෝටියස් ගන්න පුළුවන්. ඒ වගේම එස්චෙරිචියා කෝලයි, එහෙම නැත්නම් අපි කියනවා මේ ඊ කෝලයි කියලා. ඔයාලා හොඳින් දන්න ඉන්සියුලින් නිෂ්පාදනය කරනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම පුතේ බලමු මාත් එක්ක හයියෙන් කියමු බලන්න. ඇමයිලේස් නිෂ්පාදනවා මේ බැසිලස් සබ්ටිල්ස් කියන ජීවියාගෙන්. ඒ වගේම ඇස්පර්ජිලස් නයිජර් වලින් ඇමයිලේස් සහ සෙලියුලර්ස් කියන දෙන්නම. ඒ වගේම සැකරොමයිසිස් සර්විසියේ වලින් ඉන්වර්ටේස්, ඊට අමතරව තව කෙනෙක් මම කිව්වා කවුද? සයිමේස්. ඒ වගේම රයිසෝපස් වලින් ලයිපේස්. ඒ වගේම ඇස්පර්ජිලස් ඔරිසියේ මේකෙන් ප්‍රෝටියස් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම එස්චෙරිචියා කෝලයි, එහෙම නැත්නම් ඊ කෝලයි කියන විශේෂම ඇතර ජාන විකරණයට ලක් කරපු ජීවියා මගින් ඉන්සියුලින් කියන එන්සයිම නිෂ්පාදනය වෙනවා. දැන් ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි මේ වගේ සුද්ධජීවීන් ආවට පස්සේ මම ඔබට පළවෙනි දවසේම කිව්වා ඒකකයේ ආරම්භයේදීම මේ සුද්ධජීවීන්ගේ නන් ටික ලිස්ට් කරගන්න. ලිස්ට් කරලා මෙයාලගේ ශ්වසන ක්‍රම, පෝෂණ ක්‍රම, ඒ වගේම ප්‍රයෝජන ගණනාවක් ඔබට සඳහන් කිරීමේ හොඳ වගුවක් හදාගන්න. කියන්නේ සුද්ධජීවීන් සහ ඔවුන්ගේ ලක්ෂණ හොඳ එකතුවක් ඔබ හදාගත්තොත් මේ විෂය නිර්දේශය තුළ ඔබට පළවෙනි බහුවර්ණ පහ හොඳින් මුහුණ දීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි රචනා ප්‍රශ්න පත්‍රයේ ඉස්සරලා අත ගහන පළවෙනි රචනා ප්‍රශ්නය ඊටාම සාර්ථකව අත ගහන්න ඉඩ තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ පාඩම් මාලාව තුළ මම ඔබට බොහෝ වගකීමෙන් කියනවා ඔබ මේ පාඩම් මාලාව අධ්‍යයනය කරොත් අනිවාර්යයෙන්ම ඔබට සුද්ධජීව විද්‍යාවට ලැබෙන මුළු ලකුණු ප්‍රමාණය අවම වශයෙන් සාමාන්‍ය 90ක් 95ක්වත් අවම වශයෙන් ලබා ගැනීමේ සම්පූර්ණ හැකියාව තියෙනවා. හැබැයි මේ පාඩම් ඔබ විශ්ලේෂණය කරලා බහුවර්ණ ප්‍රැක්ටිස් කරලා ඒ වගේ ප්‍රශ්න වලට මාකින් ස්කීම් අනුව උත්තර ලියලා හොඳ පළ පුහුණුවක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
එහෙනම් අපි ගත්තොත් එහෙම එන්සයිම් නිෂ්පාදනය සඳහා යොදා කරන සුද්ධජීවීන් ඇමයිලේස් වලට බැසිලස් සබ්ටිල්ස් ඒ වගේම ඇස්පර්ජිලස් නයිජර් වලින් ඇමයිලේස් සහ සෙලියුලේස් කියලා දෙන්නම ඒ වගේම සැක්‍රොමයිසිස් සර්විසිය වලින් ඉන්වර්ටේස් ඊට අමතරව මම කිව්වා සයිමේසුත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ රයිසෝපස් වලින් අපිට ලයිපේස් පාවිච්චි ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ඇස්පර්ජිලස් ඔරිසියේ රයිට් පාවිච්චි කරලා ප්‍රෝටියස් නිෂ්පාදනය වෙනවා. දැන් මේ වගේ ප්‍රොනවුන්සියේෂන් සමහරක් වෙලාවට විවිධ ජාතීන් විවිධ ගුරුකුල විවිධ පුද්ගලයන් ප්‍රොනවුන්ස් කරන විදිහ වෙනස්. හරි මේක අපේ නැචරල් ටන් එක නෙමෙයි. ඒක නිසා විවිධ ප්‍රොනවුන්සියේෂන් වල වෙනස්කම් තියෙනවා. ඒක ඔබ කලබල වෙන්න එපා. ඔබට ගොඩක් වෙලාවට මේවා ලියන්න දෙන්නේ නැහැ. ඔබට තෝරලා එක තැනක තියෙන මේ සුද්ධජීවීගේ ලිස්ට් එකෙන් තෝරලා අදාළ එන්සයිමයට නිෂ්පාදනය කරන කෙනාව සිලෙක්ට් කරන්න තමයි ලැබෙන්නේ. නැතුව මේකේ මම නම් අකුරු කටපාඩම් කරවීමේ වැදගත්කමක් පුද්ගලිකව දකින්නේ. ඒත් ඉතින් පාඩම් නම් හොඳයි ඔබට ඔබගේ උසස් අධ්‍යාපනයට එහෙම. එතකොට මේක මම පාඩම් කරන්න එපා කියන වචනේ කියන්නේ නෑ. ගොඩක් වෙලාවට මම විශ්වාස කරනවා ඔබට මේ සුද්ධජීවියගේ නම හඳුනා ගත්තාම යොදා ගන්න එන්සයිමය එහෙම නැත්නම් එන්සයිමය දුන්නාම සුද්ධජීවියගේ නම හඳුනා ගැනීම කොටින්ම කිව්වොත් මේ දෙපැත්ත මැප් කර ගැනීම හැකියාව තියෙනවා නම් වඩාත් ප්‍රමාණවත් වෙයි කියලා. එතකොට අපි ඊළඟට එනවා පුතේ හෝමෝන නිෂ්පාදනය. දැන් හෝමෝනයක් කියලා ගත්තොත් එහෙම ඔබ දන්නවා මේ හෝමෝනය වෙනස් වීම තුලින් ජීවීන්ට විවිධ බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒක නිසා මේක සෙල්ලමක් නම් නෙමෙයි මං අයපාරක් මුලින් කියන්නේ. අපි ගත්තොත් එහෙම පුතේ මේ හෝමෝන නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම තෝරාගත් සුද්ධජීවී මාධ්‍ය වලට වෙනත් ජීවීන්ගෙන් ලබා ගන්නා හෝමෝන නිෂ්පාදනයට ආදාළ ජාන හඳුන්වා දීමෙන් මේ ඔරිජිනල් හිටපු සුද්ධජීවියාගේ ප්‍රවේණික සංයුක්තය වෙනස් කරපු ජීවීන් අපි කියන විශේෂයෙන්ම මේ ජාන විකරණය කරලාද ජීවීන් කෘත්‍රිම මාධ්‍ය වල වගා කරලා හෝමෝන නිෂ්පාදනය කරගන්නවා. දැන් අපි හොඳින්ම කිව්වොත් මෙන්න මෙහෙමයි. ඔන්න අපිට ගමු ජීවී ඔන්න සුළු ජීවියෙක් ඉන්නවා. ඉතින් අපි මොකද කරන්නේ මෙන්න මෙයාට තවත් අපි ජීවියෙක් ගමු කවුරු හරි. හරි අපි හිතමු නිකන් කවුරු හරි ජීවියෙක්ගේ තියෙන වෙනත් ජීවියෙක්ගේ තියෙන ජානයක් මෙන්න. අපි ඒක වෙනත් වර්ණයකින් ගමු නේද? අපි ගමු ඔන්න ඉන්නවා. අපි හිතමු නිකන් මේක බැක්ටීරියාවක් මේක තව මොකක් හරි වෙනත් බැක්ටීරියාවක ප්ලාස්මිඩ් එකක්. අපි මොකද කරන්නේ මෙන්න මෙයාව ඩැමේජ් කරනවා. මෙන්න මෙයාව ඩැමේජ් කරලා මෙන්න මෙයාව ගෙනල්ලා මොකද කරන්නේ? සුදු ජීවියා තුලට දානවා. දැන් මේ රතු පාට තියෙන වෙනත් ජීවියෙක්ගෙන් ගත්ත ජානයක් නේ. එතකොට මේ වෙනත් ජීවියෙක්ගෙන් ගත්ත ජානයක් අපි සුදු ජීවියෙක්ට දාලා අපි මොකද කරන්නේ? දැන් මෙන්න මෙයාව අපි රෝපණය කරනවා. දැන් රෝපණය කරද්දී මේ අලුතෙන් දාපු කෙනා මෙයාට ආධුනිකයි නේද? මේ අලුතෙන් දාපු කෙනා ආධුනිකයි නේද? හැබැයි අලුතෙන් හැදෙන කට්ටියත් මේ විදිහම කට්ටිය නේද හැදෙන්නේ? අලුතෙන් දැන් මෙයාව රෝපණය කරනවා කියන්නේ අලුතෙන් හැදෙන කට්ටියත් මෙයාව නේද වෙන්නේ? මේ විදිහමයි නේද? රයිට්. දැන් මොකද කරන්නේ? මෙන්න මේ අලුතෙන් මේ අලුත් ජීවියාගෙන් හඳුන්වා දීපු කොටස මෙයාට ආධුනිකයි. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ අලුත් අපි කෘත්‍රිමව වගා කරපු සුද්ධ ජීවියාගෙන් ශ්‍රාවය වන අපි හෝමෝන මොකද කරන්නේ? මේ හෝමෝන අපි පිරිසිදු කරලා පරිහරණයට ගන්නවා. ජීවියෙක් ඉන්නවා. මේ සුද්ධ ජීවියෙක් ඉන්නවා. මේ සුද්ධ ජීවියාට අපි මොකද කරන්නේ? මෙයාව සිදුරු කරලා ඉස්සර අපි මෙයා දැඩිව කතා කරා ගැඹුරට මෙයාව සිදුරු කරලා අපි වෙනත් ජීවියෙක්ගෙන් ලබා ගන්න හෝමෝන් එකක් අපි ලබා දෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට ගත්තොත් එහෙම අපිට අවශ්‍ය නිපදවන්න අවශ්‍ය හෝමෝනය
අදාළ ජානය අපි අතරම පිට ජීවියකින් ගන්නවා. අරගෙන ඒ දැන් අපි මෙන්න මෙහෙම හිතමුකෝ දැන් මට ඉන්සුලින් අවශ්‍ය අපි හිතමු දැන් මට නෙමෙයි අපි හිතමු අපි ජීවියට අවශ්‍ය වෙනවා ඉන්සුලින්. සමහරක් දියවැඩියා රෝගීන් ගත්තොත් දියවැඩියා රෝගීන්ට ඉන්සුලින් නැහැ නේ. එතකොට මොකද කරන්නේ? මේ ඉන්සුලින් නිෂ්පාදනයට අදාළ ජානය අරගෙන මේක බැක්ටීරියාවක් තුල හොඳම දේ තමයි වර්ධනය කරනවා. හරි? බැක්ටීරියාවක් තුලට දාලා බැක්ටීරියාව වර්ධනය කරනවා. එතකොට අර බැක්ටීරියාව හැදීගෙන යන්න බැක්ටීරියාව වේගයෙන් වර්ධනය වෙවි යද්දී අර මේකේදී මේ ඉන්සුලින් හෝමෝන් එක මොකද වෙන්නේ පුතේ? හරි. එන්නේ ඉන්සුලින් හෝමෝන් එකත් වර්ධනය වේගන යනවා. එතකොට මොකද කරන්නේ? අලුත් කෘත්‍රිම මාධ්‍යයක් තුල මේ වගා වෙච්ච අලුත් ජාන විකරණය කරලාද බැක්ටීරියාව මොකද කරන්නේ? එයාට අපි මුලින් දීපු හෝමෝන නිපදවන ජානය නිසා අපි එක ජාන 1 2 දෙන්නේ. හැබැයි මොකද කරන්නේ? එයා කෘත්‍රිම වගා කරාට පස්සේ අපිට ඒ ජානය සහිත බැක්ටීරියාවන් 100,000 ගණක් ඉන්නවා. එයාගෙන් එළියට මොනවද වෙන්නේ? අර අපිට අවශ්‍ය හෝමෝනය නිස්සාරණය වෙනවා. හරි? එතකොට අපි ගත්තොත් එහෙම පුතේ හෝමෝන් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ අපිට හැම සුද්ධ ජීවි මාධ්‍යයක්ම ගන්න බෑ. මේ වැඩේට ඉතා හොඳින් වර්ධනය වෙන ඔරොත්තු දීමේ හැකියාව ටිකක් වැඩි වෙන. ඇයි? දැන් බැක්ටීරියාවට අපි පොඩි හානියක් කරනවානේ. ඒ හානියක් දරා ගන්න පුළුවන් බැක්ටීරියා අපි කියන තෝරාගත් සුද්ධ ජීවි මාධ්‍ය වලට වෙනත් ජීවීන්ගෙන් ලබා ගන්නා හෝමෝන. වෙනත් ජීවීන්ගෙන් ලබා ගන්නා හෝමෝන නිෂ්පාදනයට අදාළ ජාන. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට නිෂ්පාදනය කරගන්න ඕනේ හෝමෝනයට අදාළ ජාන. මෙයාට අදාළ ජානය මොකද කරන්නේ? මේ සුද්ධ ජීවි මාධ්‍ය වලට දෙනවා. දුන්නාට පස්සේ මොකද වෙන්නේ? අලුතෙන් මේ සුද්ධ ජීවි මුරජින් තිබ්බ කෙනාගේ ප්‍රවේණික සංයුක්තය වෙනස් වෙලා මොකද වෙන්නේ? ජාන විකරණය කරලාද බැක්ටීරියා නිෂ්පාදනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? කෘත්‍රිම මාධ්‍යවල මේ බැක්ටීරියාක වර්ධනය කරලා අපිට හෝමෝන නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය කරගෙන යාමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නා මේ එස්චෙරිචියා කොලයි E. coli කියලා කියනවා නේ. මේ E. coli පාවිච්චි කරලා මේ E. coli ජාන විකරණයට කරලා නිපදවන එන්සයිමයක් තමයි මේ ඉන්සුලින් හෝමෝන. විශේෂයෙන්ම ඉස්සර ඔය දියවැඩියා රෝගීන්ට එහෙම පුතේ දෙන්නේ හරක්ගෙන් ඌරක්ගෙන් වගේ කට්ටියකින් ගත්ත එන්සයිම. ඉතින් මේ හරක්ගෙන් ඌරක්ගෙන් වගේ ගත්ත එන්සයිමයක් ගත්තාම දරුවනේ දැන් මිනිස්සු දැන් කැමතිද ඔබ කැමතිද සමහර වෙලාවට ආගමික මතවාදයන් තියෙනවානේ. සමහර වෙලාවට මුස්ලිම් දරුවන් මම හිතන්නේ ඌරා අපවිත්‍ර ජීවියෙක් ලෙස සලකන. ඒතර ඌරගෙන් ගත්ත එන්සයිම හෝමෝන ලබා ගන්න ඕනේ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. සමහරක් වෙලාවට සමහරක් ආගමික මතවාද අනුව ගවයා වුන් දේවත් වෙන සලකනවා. එතකොට ගවයාගෙන් එන හෝමෝන වුන් පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ වගේම තමයි මේ වගේ මේ සතුන්ගෙන් ගත්ත හෝමෝන ගත්තොත් දරුවනේ විවිධ සංකූලතා තියෙනවා. ඉතින් එතකොට අපි ගත්තොත් එහෙම ඒ සංකූලතාවත් එක්ක දැන් අර ඉන්සුලින් හිගේට විසඳුමක් විදිහට සතුන්ගෙන් අරන් හෝමෝන දුන්නට ඒවා මිනිසුන්ගේ ඇඟ සමහර වෙලාවට රිජෙක්ට් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එහෙම ප්‍රතික්ෂේප කරන්න ගත්තට පස්සේ පුතේ මොකද වෙන්නේ? ඔව් සමහරක් වෙලාවට ඒ හෝමෝන ගන්නවට වැඩිය හොඳයි නොගෙන ඉන්න එක. රයිට්. හැබැයි දැන් මේ එස්චෙරිචියා කොලයි පාවිච්චි කරලා ගන්න ඉන්සුලින් 100%ක්ම පාහේ මිනිසා තුල මේ අපේ මිනිස් ශරීරය තුල නිපද වෙන ඉන්සුලින් හෝමෝනයට සමානයි. ඒක නිසා ඉන්සුලින් රෝගී මේ දියවැඩියා රෝගීන් සඳහා විශේෂයෙන්ම දැන් ඔය දියවැඩියා වර්ග දෙකක් තියෙනවා type 1 type 2 කියලා. විශේෂයෙන්ම තමන්ගේ ශරීරය තුල ඉන්සුලින් නිපද වෙන්නෙම නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට මේ බාහිරින් ඉන්සුලින් ලබා දීම කළ යුතු වෙනවා. ඔබ චුට්ටක් හිතන්න මේ වගේ දෙයක් හොයාගත්තේ නැත්නම් අද වෙද්දී මිනිසුන් කී දහසක් මැරෙලාද කියලා. මම හැම වෙලාවෙම ඔබට කියන්නේ මේ තාක්ෂණය මිනිසාගේ මානව වර්ගයාගේ ලෝක වර්ගයාගේ මේ පරිසරයේ පැවැත්ම වෙනුවෙන් ඔබ භාවිතා කරන ඔබ කරන එක සොයා ගැනීමක් මම හිතන්නේ ලෝකයම ආලෝකවත් කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ එස්චෙරිචියා කොලයි එහෙනම් E. coli වලින් තමයි අපි ඉන්සුලින් කියන හෝමෝන් එක නිපදවන්නේ. ඉතින් අපි දන්නවා මේ සමහරක් වෙලාවට
සුඩජීවීන්ගේ අපිට ආසාදන සත්‍යයන් එනවා. නේද? එතකොට අපි වෛද්‍යවරු ගොඩක් කට්ටිය හිතනවා මේ ඇන්ටිබයොටික්ස් නේ. අපි ඒවට කියනවා මේ ප්‍රතිජීවක කියලා. මේ වචනේ බලන්න පුතේ. ප්‍රතිජීවක ඇන්ටිබයොටික්ස්. ඉතින් සුඩජීවී ආසාදනයක් අපේ සිරුරට ආවට පස්සේ එහෙම නැත්නම් රුධිරයට ආවට පස්සේ සිරුරේ කොටසකට ආවට පස්සේ අදාළ සුඩජීවීන් මර්ධනය කිරීම එහෙම නැත්නම් විනාශ කිරීම සඳහා යොදා ගන්නා සුඩජීවීන් විසින්ම පාදාගත් දෙයක් තමයි මෙන්න මේ ප්‍රතිජීවක කියලා කියන්නේ. එතකොට මේ ප්‍රතිජීවක මගින් ප්‍රතිජීවකයට අදාළ නොවන සුඩජීවීන් විනාශ කිරීම එහෙම නැත්නම් අදාළ සුඩජීවයාගේ ක්‍රියාකාරීත්වය නිෂේධනය කියලා කියන්නේ මොකද්ද පුතේ? ඔව් එයාගේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් පාහේ අඩපඩ කිරීමට හැකියාව තියෙනවා. එතකොට මේ ප්‍රතිජීවකයේ නිපදවන සුඩජීවියාගේ පැවැත්ම තහවුරු වෙනවා. අර අපිට රෝගකාරී එහෙම නැත්නම් අපිට හානි කර සුඩජීවියාගේ පැවැත්ම නැවැත්වීම මෙමගින් සිද්ධ වෙනවා. පැහැදිලිද? රයිට්. අපි එහෙනම් ගත්තොත් එහෙම මේ ප්‍රතිජීවකයක ප්‍රධාන දේ තමයි අපිව ආසාදනය කරන එහෙම නැත්නම් ශාක ආසාදනය කර විශේෂයෙන්ම සතුන් අනිත් දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ප්‍රතිජීවක මිනිසාට විතරක් නෙමෙයි බල්ලන්ට ඌරන්ට ගවයන්ට වගේ කට්ටියටත් මේ ඇන්ටිබයොටික්ස් දෙනවානේ. එහෙනම් අපි ගත්තොත් එහෙම විවිධ නම් එයාලට භාවිතා කරන වෙනස් නම්. එතකොට සුද්ධජීවී ආසාදනයකදී සුද්ධජීවීන් මර්ධනය කිරීම එහෙම නැත්නම් විනාශ කිරීමට යොදා ගන්න සුද්ධජීවීන් විසින්ම නිපදවන සංයෝගයක් තමයි ඇන්ටිබයොටික්ස් කියන්නේ. එහෙනම් සුද්ධජීවීන් මර්ධනයේට සුද්ධජීවීන් විසින්ම නිපදවපු සංයෝග තමයි ඇන්ටිබයොටික්ස්. හැබැයි මේ ඇන්ටිබයොටික්ස් ගත දරුවනේ මෙයා දෙද්දි පොඩ්ඩක් පරිස්සම් වෙනවා. හරි. විශේෂයෙන්ම කෘතිමවත්ව ඇන්ටිබයොටික්ස් හදනවා දැන් වෙද්දී. රයිට්. හැබැයි වැඩිපුර මේ ඇන්ටිබයොටික්ස් ගත්තොත් මොකද වෙන්නේ පුතේ? ඔව් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ සමහරක් කාබනික ද්‍රව්‍ය විනාශ කරලා වෙනස් සංකූලතා එන්නත් පුළුවන්. ඒ නිසා මේ ඇන්ටිබයොටික්ස් කියන එක නම් සාමාන්‍ය ෆාමසි කියලා පිළිවෙත් දෙන්නවනේ නෑ ගොඩක් වෙලාවට. හේතුව තමයි වෛද්‍ය නිර්දේශයක් නැතුව මෙවැනි ඖෂධ පරිහරණය ඉතාම භයානකයි. හරි. ඒතර අපි ගත්තොත් එහෙම මේ ප්‍රතිජීවකයේ ඉතාම සුළු සාන්ද්‍රණයක් පවා අපිට රෝගකාරකයන් විනාශ කිරීම සඳහා ප්‍රමාණවත්. එතකොට අපිව ආසාදනය වෙලා තියෙන රෝගකාරක සුද්ධජීවී අණුව වෛද්‍යවරයා තීරණය කරනවා දවසකට කීවරක්ද මේ ඇන්ටිබයොටික් එක ගන්නෙ කොච්චර කාලයක්ද ගන්නෙ කියලා. දැන් අපේ සමහර කට්ටිය මොකද කරන්නේ? ලෙඩේ හොඳ වෙච්ච ගමන්ම ඇන්ටිබයොටික් එක නවත්තනවා. නවත්තුවා මොකද වෙන්නේ කියලා දොස්තර බෙහෙත් දෙද්දි නම් හොඳයි නැත්තම් හරියන්නේ නැහැ කියලා. ඉතින් ඇන්ටිබයොටික් කෝස් එකක් දුන්නාට පස්සේ ඒ කෝස් එක ඉවර නම් ඔබ පරිහරණය කිරීම ඔබගේ වගකීම වෙනවා. හේතුව තමයි නැත්තම් අර සුවිනාශ වෙවි හිටපු සුද්ධජීවියන් නැගිට්ටොත් අර ඇන්ටිබයොටික් එකට අය හැකියාවක් නැහැ. ඒ සුද්ධජීව විනාශ කරන්න. ඊට වැඩිය පවර්ෆුල් එකක් දෙන්න ඕන. ඉතින් ඕකෙත් සීමාවක් එන්න පුළුවන්. ඒක නිසා ඔබ බොහෝ සෙයින්ම පරිස්සම් විය යුතු වෙනවා. ඉතින් අපි ගන්නවා පුතේ මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං මාර කිව්වේ ලෝකයට දායාද වෙච්ච බොහොම වටිනා කියන පුද්ගලෙක්. ඔහු විසින් මේ පෙනිසිලින් කියන ඇන්ටිබයොටික් එක එහෙම නැත්නම් ප්‍රතිජීවකය හඳුනා ගත්තා. එතකොට මේ අපි දන්නවා පෙනිසිලින් කියන ප්‍රතිජීවකය මේ පෙනිසිලින් කියන කෙනා බොහොම ප්‍රසිද්ධයි. මෙයා ලබා ගන්න පුතේ මේ පෙනිසිලියම් නොටටුම් කියන මේ පෙනිසිලියම් නොටටුම් කියන සංයෝගය එහෙම නැත්නම් පෙනිසිලියම් ක්‍රිසෝජෙනියම් කියන දිලීර විශේෂ වලින් තමයි අපිට මෙන්න මේ පෙනිසිලියම් කියන ප්‍රතිජීවකය ලබා ගන්න. අපිට මේක හොඳට මතක තියාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා පෙනිසිලියම් කියන එක. ඒ වගේම මෙතනක් තියෙනවා හරි පෙනිසිලියම් නොටටුම් හෝ පෙනිසිලියම් ක්‍රිසෝජෙනියම් කියන දිලීර වර්ග දෙකක් එකක් තමයි පෙනිසිලියම් නිෂ්පාදනය සඳහා යොදා ගන්න. ඒක හොඳට පේනවා මේ පෙනිසිලියම් කියන වචනේ පටන් ගන්නවා. එතකොට වර්තමානයේදී සුද්ධජීවී සහායක් නැතුව කෘතිමවත් ප්‍රතිජීවක නිෂ්පාදනය වෙනවා. ඒ වගේම ප්‍රතිජීවක නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන සුද්ධජීවී මාධ්‍ය තෝරාගෙන මෙයාලා කෘතිම රෝපණ මාධ්‍ය තුළ වගා කරනවා. දැන් ස්වභාවිකව අධ්‍යයනය කරනවා සුද්ධජීවී විශේෂඥයෝ
කාටද හැකියාව තියෙන්නේ කුමන සුද්ධ ජීවීන්ට එරෙහිවද? දැන් මෙහෙම බලමුකෝ. අපිට පේනවා Y කියලා සුද්ධ ජීවියෙක් ඉන්නවා අපිව ආසාදනය කරනවා. ඊළඟට බලන්න මෙයාව විනාශ කරන්න පුළුවන් කවුද? කට්ටිය ඉන්නේ කියලා. අපි හිතලා P QR කියලා කට්ටිය ඉන්නවා. මෙයාලගෙනොත් මෙන්න මේ Q වල තමයි වැඩිම හැකියාව තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු. Y ව විනාශ කරන්න. එහෙනම් මම මොකද කරන්නේ? Q අරගෙන මේ Q කෘත්‍රිම මාධ්‍යයක් තුල වර්ධනය කරලා අපි මොකද කරන්නේ? මේකෙන් හැදෙන සංයෝග පාවිච්චි කරනවා බෙහෙතක් විදිහට Y ව විනාශ කරන්න. දැන් මම විනාශ කරනවා කියන වචනය තුල ඔබ කලබල වෙන්න එපා නිකන් මරා දානවා කියන සංකල්පයක් නෙවෙයි නේද? අතනම අපිට ඇදුමක කුණු ගෑවුනොත් ඒ කුණු ඉවත් කරනවානේ. අන්න ඒ වගේ ක්‍රියාවලියක් කියලා නිකන් ඔබ දැනට හිතා ගන්න. හරි. ඒ වගේම පුතේ අපි දන්නවා විවිධ රෝගවලට එරෙහිව එන්නත් නිෂ්පාදනය සිදු කළ යුතු වෙනවා. නේද? විවිධ රෝගවලට එරෙහිව එන්නත් නිෂ්පාදනය කළ යුතු වෙනවා. ඉතින් අපි දන්නවා සමහරක් මේ ව්‍යාධිජනක රෝග තියෙනවා. මේ ව්‍යාධිජනක රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කිරීම සඳහා එන්නත් යොදා ගන්නවා. ඉතින් අපි ගත්තොත් එහෙනම් මේ එඩ්වර්ඩ් ජෙනර් විසින් මුලින්ම මේ වසූරිය රෝගයට එරෙහිව ප්‍රථම එන්නත නිෂ්පාදනය වෙනවා. විශේෂයෙන්ම ප්‍රථම එන්නත කියනකට වැඩිය ගොඩක් හොඳයි සුද්ධ ජීවීන් පාවිච්චි කරලා වසූරිය එන්නත තමයි මුල්ම වට මේ එඩ්වර්ඩ් ජෙනර් විසින් නිපදවන එන්නත. ඉතින් අපි දන්නවා අද වෙද්දී එන්නත් කියන දේ නැත්තම් සමහර වෙලාවට මේ තියෙන ව්‍යාධි ජනකයන් එක්ක මේ තියෙන පරිසර රටා එක්ක මිනිසාගේ සතුන්ගේ ජීවන පැවැත්ම හිතා ගන්නත් බෑ. වල් සතුන් හැර නේ. දැනට මම හිතන්නේ ඉන්ජෙක්ෂන් ගහන්න නැත්තේ මේ කැලේ ඉන්න සතුන්ට විතරයි. බල්ලන්ට ගහනවා, පූසන්ට ගහනවා, කුකුලන්ට ගහනවා. ඔබට මට මේ අපි ඔක්කොටම එන්නත් කියන එක දැන් අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් මුල්ම වතාවට මේ එඩ්වර්ඩ් ජෙනර් මහත්මයා තමයි සුද්ධ ජීවීන් නිෂ්පාදිත කරලා ප්‍රථම වසූරිය එන්නත නිෂ්පාදනය කරේ. ඉතින් අතර ගත්තොත් එහෙම මේ එන්නතක් කියන එකේ ප්‍රධාන වශයෙන් පරමාර්ථ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි සමහරක් එන්නත් දෙනවා අපේ ඇඟට ව්‍යාධි ජනකීන් ඇතුල් වුණාට පස්සේ. තව එකක් දෙනවා ඇඟට ව්‍යාධි ජනකී ඇතුල් වෙන්නේ නැති වෙන්න ප්‍රතිශක්ති වර්ධනය වෙන්න සමහරක් එන්නත් දෙනවා. එකක් දෙනවා ව්‍යාධි ජනකයෙක් ඇතුල් වුණාට පස්සේ තව එන්නත් වර්ගයක් දෙනවා ව්‍යාධි ජනකයන්ට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැතුව. හරි. එතකොට දැන් සමහරක් වෙලාවට සමහරක් රෝගවලට මේ එන්නත හැදෙන්නේ අදාළ රෝගයෙන්ම තමයි. ඒ කියන්නේ අදාළ රෝගකාරකයම පාවිච්චි කරලා සමහරක් වෙලාවට මොකද කරන්නේ? ඔව්. හිතන්න මෙන්න මෙහෙමයි කියලා. එක්තරා රෝගයක ලක්ෂණය මේක. හැබැයි මේකම අනිත් පැත්ත හරවන්න පුළුවන් නම් අපිට මේ දෙක එකතු ශුන්‍ය කරන්න පුළුවන් නේද? අන්න ඒ වගේ සිද්ධියක් තමයි විශේෂයෙන්ම මේ ක්ෂය රෝගය එන්නතට එරෙහිව දෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම ඔය මයිකෝබැක්ටීරියම් ටර්බෝකියුලස් කියන බැක්ටීරියාව තමයි ඇත්තටම ක්ෂය රෝගය හදන්නේ. ඉතින් මේ මයිකෝබැක්ටීරියම් ටර්බෝකියුලස් කියන බැක්ටීරියාව පාවිච්චි කරලා ක්ෂය රෝගයට එරෙහි එන්නත ලබා දෙනවා. ඇත්තටම දැන් ඔබ දන්නේ නැති වුණාට ගොඩක් වෙලාවට ක්ෂය රෝගය වගේ දේවල් රෝග අප ශරීරය තුල තියෙන්න පුළුවන් නේ. සමහර වෙලාවට සමහර කට්ටිය කැස්ස නවතින්නේ නැහැ මාස 3-4ක් විතර. නේද? සමහර කට්ටිය මහත් වෙන්නෙම නැහැ. ඉතින් කනවා අම්බානක හැබැයි මහත් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඔබට ළඟම තියෙන රෝහලට ගිහිල්ලා මේ ක්ෂය රෝග පරීක්ෂාව කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ නවනා තියෙන කැස්ස මාස 2-3ක් තියෙනවා නම් ඒ වගේම කැස්සත් එක්ක ඔබ මහත් වෙන්නේ නැත්නම් සමහරට සෙමට බෙහෙත් කළා හරියන්නේ නැහැ. මේ වගේ රෝගයක් තිබ්බොත් ඔබ ඒ නිශ්චිත ප්‍රතිකාරය ලබා ගත්තොත් ඉතාම අඩු කාලයක් තුල ඔබට සාමාන්‍ය නිරෝගී තත්ත්වයට පත්වීමේ හැකියාවක් තියෙනවා. මේකේ ඩේන්ජර් ගතිය තමයි මේ ක්ෂය රෝගය තියෙනවා නම් පවුලේ අයට පවා පැතිරීමේ
ඇතැම් ඉඩකඩක් පවතිනවා. හොඳටම පවතින්නේ නැහැ. හරි. එතකොට ඊළඟ කේස් එක තමයි පුතේ මේ BCG නැත. අපි දන්නා චුටි බබාලා ඉපදෙනවත් එක්කම මේ BCG නැත නේද? ඔව් අර උස්සලා පස්ස පැත්තට පාරක් ගහලා ඊට පස්සේ මුලින්ම කරන කාර්යයක් තමයි මොකද්ද මෙන්න මේ BCG නැත ලබා දෙනවා මේ ෂේ රෝගයට එරෙහිව. මොකද ෂේ රෝගය කියන්නේ ශ්වසන රෝගයක්. මේ ශ්වසන පද්ධතිය අබලන් වුණොත් එහෙම මිනිසෙක් නොදැනුවත්වම ජීවිතක්ෂයට පවපත් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් විඳින්න ඉන්නේ නැතුව මෙවැනි ලක්ෂණ තියෙනවා නම් ඔබ ළඟම ඇති රෝහලට ගිහිලා උපදෙස් පතනක වඩාත් යෝග්‍යයි. පොඩි පරීක්ෂාවක් තියෙනවා. හරි. එතකොට අපි පිට ගැස්ම ජල බීතිකාව නේද? අපි දන්නවා පිට ගැස්ම යකඩයක් මලකඩ කාපු යකඩයක් එහෙම හැදුනොත් බල්ලෙක් හැපුණොත් ඒ වගේම බල්ල හැපුණාම අපිට හදනවා මේ ජල බීතිකාවනේ. රයිට්. එතකොට මේ ජල බීතිකාව වගේ රෝග සෑදීමේ අවදානමක් තිබ්බොත් එහෙම අපි මොකද කරන්නේ? අපි මේ ජල බීතිකාවට කියනවා පිස්සුබල් රෝගය කියලා. එතකොට මේ පිස්සුබල් රෝගය වගේ තිබ්බොත් එහෙම මේ රෝග හැදීමේ අවදානමට එරෙහිව මොකද කරන්නේ? මේ ප්‍රතිදේහ රෝගය හදන්න දායක වෙන කෙනාට එරෙහි වෙන්න පුළුවන් ප්‍රතිදේහ අඩංගු වෙන්නත් දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වෙනත් ජීවියෙක් තුළ නිපදවූ ප්‍රතිදේහ තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. එතකොට මේ පිටගැස්ම ජල වීතිකාව වගේ එන්නත් තුළ තියෙන්නේ නිමි ප්‍රතිදේහ. නිමි ප්‍රතිදේහ කියලා කියන්නේ රෝගකාරක කෙනාට එරෙහි විය හැකි දේහ තමයි අපි කියන්නේ නිමි ප්‍රතිදේහ තියෙන්නේ. හරි. එතකොට දැන් මේ ජල බීතිකාව බෝ කරන බල්ලෙක් තුල නෙමෙයි ජල බීතිකා එන්නත හදන්නේ මීට එරෙහි වීමට හැකියාව තියෙන ප්‍රතිශක්තියක තියෙන සුරජීවි ප්‍රභේද තුල. දැන් පොලියෝ කියලා ගත්තොත් එහෙනම් පුතේ දැන් පොලියෝ විතරට දෙන්නේ පුතේ අඩපණ කරන ලද. එහෙම නැත්නම් ඩෙඩ් වෙච්ච පොලියෝ වෛරස් එක. හරි. ඩෙඩ් කරපු එහෙම නැත්නම් අජීවී කරපු පොලියෝ වෛරස් එක. මේ අපි එකට කියනවා මේ අඩපණ කරන ලද පොලියෝ වෛරස් කියලා. රයිට්. පොලියෝ එන්නත. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ අඩපණ කරන ලද වෛරස් එක මේ රෝගේ එන්න આવොත් එහෙනම් මොකද වෙන්නේ? පඩ්ගල සක්‍රිය වෙලා අරයව මොකද කරන්නේ? ඔව් රිජෙක්ට් කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ ත්‍රිත්වයට අපි කියනවා ට්‍රිපල් එක කියලා නේ. ට්‍රිපල් එක කියලා ගහන චූටි කාලේ විශේෂයෙන්ම මේ පිටකැස්ම ගලපටලය සහ කක්කල් කැස කියන රෝග තුනට එරෙහිවම මිනිස් දේහය තුළ ප්‍රතිශක්තිය ඇති කරන්න ත්‍රිත්ව එන්නත පාවිච්චි කරනවා. අපි කියනවා මේ එන්නතක් කියලා කියන්නේ එක්කෝ ප්‍රෝටීනයක් එහෙම නැත්නම් ග්ලයිකෝප්‍රෝටීන් එකක්. ඒ කියන්නේ ග්ලයිකෝප්‍රෝටීනයක් කියලා කියන්නේ පුතේ ග්ලූකෝස් වලට එකතු වෙලා තියෙනවා ප්‍රෝටීන්. අපි කියනවා ග්ලයිකෝප්‍රෝටීන් කියලා. අපි චුට්ටක් බලමු මේ එන්නත් ටික අයපාරක් ඔබට විශේෂයෙන්ම මම කිව්වා එන්නතක් කියන්නේ මොකද්ද පුතේ? ව්‍යාධිජනක රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා අපි පාවිච්චි කරනවා කවුද? එන්න. ව්‍යාධිජනක රෝග, ඒ කියන්නේ ලෙඩ රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කරන්න අපි පාවිච්චි කරන කවුද? එන්න. ડોક્ટર එඩ්වඩ් ජෙනර් තමයි මොනවද හඳුන්වා දුන්නේ? වසූරියේ නැතු සුද්ධජීවීන් පාවිච්චි කරලා මුලින්ම. ඊට පස්සේ අපි කිව්වා ෂේ රෝගයට එන්නතක් හැදෙන්නේ මේ ෂේ රෝගයට අදාළම බැක්ටීරියාවෙක් මයිකෝබැක්ටීරියම් tuberculosis මෙයා තමයි ෂේ රෝගයට එරෙහිව ප්‍රතිකාරය අපි එහෙම නැත්නම් ප්‍රතිශක්තිය ඇති කරන කෙනා. ඒ වගේම පොඩි බබෙක් ඉපදිලා පැය 24ක් උළාලා ලබා දෙන BCG එන්නත දෙන්නේ මේ ෂේ රෝගයට එරෙහිව. හැබැයි එහෙමයි කියන ෂේ රෝගේ හැදෙන්නේ නැහැ කියන්න බෑ. හරි. එතකොට පිටකැස්ම ජල බීතිකාව වගේ රෝග ගත්තොත් එහෙම මෙයාලට එරෙහිව ක්‍රියා කිරීමට හැකියාවක් තියෙන ප්‍රතිදේහ වෙනත් ජීවීන් තුළ නිපද වෙලා ඒ නිමි ප්‍රතිදේහය තමයි ජල බීතිකාව පිටකැස්ම වගේ රෝග සඳහා එන්නත් විදිහට ලබලා දෙන්නේ. ඒත් එක්කම පොලියෝ විදිහට අපි එන්නතක් විදිහට දෙන්නේ
අඩපඩ කරන ලද එහෙම නැත්නම් මේ බාල කරන ලද පෝලියෝ වෛරස් එක ඒ වගේම ට්‍රිපල් කියලා ගත්තොත් ගලපටලය පිටගැස්ම සහ කක්කල් කැස්ස කියන රෝග තුනට එරෙහිව ගලපටලය කක්කල් කැස්ස සහ පිටගැස්ම කියන රෝග තුනට එරෙහිව ට්‍රීට්මන්ට් ලබා දෙනවා. එතකොට මේ ලබා දෙන එන්නත මගින් මොකද කරන්නේ? ජීවීන් තුල මෙන්න මේ කියන රෝග තුනට එරෙහිව පොත්ත ප්‍රතිශක්තියක් එහෙම නැත්නම් ප්‍රතිදේහ නිෂ්පාදනය වෙලා තියෙනවා. අපි එන්නතක් කියලා කිව්වා මේ ප්‍රෝටීන් එකක් හෝ ග්ලයිකෝප්‍රෝටීන් එකක් කියලා. අපි අය පාර චුට්ටක් බලාගෙන යමු මේ අපි සාකච්ඡා කරපු කරුණු. විශේෂයෙන්ම මේ එන්සයිම් නිෂ්පාදනය ගැන අපි කතා කරා. මේ එන්සයිම් නිෂ්පාදනයේදී සුද්ධජීවීන් පාවිච්චි කරන එකේ වටිනාකම තමයි සීමිත ඉඩකඩක් කෙටි කාලයක් තුල විශාල ප්‍රමාණවල නිපදවන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම පහසුවෙන් නිස්සාරණය කරගන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් පිරිසුදු කරගැනීමේ හැකියාවක් තියෙනවා කිව්වා. ඒතකොට විවිධ වර්ගවල එන්සයිම් නිපදවීම කරන්න පුළුවන්කම සුද්ධජීවීන්ට සමහර වෙලාවට එක සුද්ධජීවියෙක්ට එන්සයිම කිහිපයක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සුද්ධජීවීන් කිහිප දෙනෙක්ට එක එන්සයිමයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලා අපි කිව්වා. ඒත් එක්කම විවිධ පරිසරවල පරිසර තත්ත්වයන් වල සුද්ධජීවීන් වගා කරන්න පුළුවන් කිව්වා. අපි කිව්වා සුද්ධජීවීන්ට දරුවනේ විවිධ පාරිසරික තත්ත්වවල ජීවත් වීමේ හැකියාව තියෙනවා කියලානේ. එතකොට අපි ගත්තොත් එහෙම ජාන තාක්ෂණ යොදා ගැනීමෙන් මේ එන්සයිම අපිට ලබාගත හැකි ප්‍රමාණය අතිශයින් වැඩි කිරීමට හැකියාවක් ලැබෙනවා කියලා අපි සාකච්ඡා කරා. එතකොට අපි කතා කරා මේ බැසිලස්, සබ්ටිල්ස්, ඇස්පර්ජිලස් නයිජර් මේ දෙන්න ඇමයිලේස් නිෂ්පාදනයේට. ඒ වගේ මේ ඇස්පර්ජිලස් නයිජර්ම මේ බලන්නකෝ එකම එක්කෙනා ඇමයිලේස් සහ සෙලියුලස් දෙන්නම නිෂ්පාදනය කරනවා. ඒ වගේම සැකරොමයිසිස් සර්විසියේ මෙයා ඉන්වර්ටේස් සහ සයිමේස් කියන දෙන්නම නිෂ්පාදනය කරනවා. ඒ වගේම රයිසෝපස් ලයිපේස් නිෂ්පාදනය කරනවා. ඒ වගේම ඇස්පර්ජිලස් ඔරිසියේ ප්‍රෝටියස් නිෂ්පාදනය කරනවා. අපි ඉස්සලා කතා කරපු ඊකෝලයි ඉන්සුලින් නිෂ්පාදනය කරනවා. අපි කිව්වා හෝමෝන නිෂ්පාදනයේදී තෝරාගත් සුදුජීවි මාධ්‍ය වලට විශේෂයෙන් වෙනත් හෝමෝන අපිට අවශ්‍ය ජාන සහිතව හඳුන්වා දීලා එතකොට මොකද කරන්නේ මේ ජාන සංයුතිය වෙනස් වෙච්ච ප්‍රවේණීය වෙනස් වෙච්ච ජීවීන් බිහි කරලා මේ කට්ටිය කෘත්‍රිමව වගා කරලා අපිට විවිධ හෝමෝන් නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා අපි මතක් කරා. ඒ වගේම තමයි ජාන විකරණය කළද එස්චෙරිචියා කෝලයි. එහෙම නැත්නම් ඊ කෝලයි වලින් අපිට ඉන්සුලින් කියන හෝමෝනය විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් සඳහා මේ ඉන්සුලින් කියන හෝමෝනය ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අග්න්‍යාසයේ ඉන්සුලින් නිපද වෙන්නේ නැති කට්ටියට මේක එන්නතක් විදිහට. ඒ වගේම සුද්ධජීවී ආසන්නවලදී සුද්ධජීවීන් මර්ධනය කිරීම සඳහා යොදා ගන්න සුද්ධජීවීන් විසින් නිපදවපු සංයෝග වලට අපි කිව්වා ප්‍රතිජීවක කියලා. ඒ වගේම ප්‍රතිජීවක වලට හැකියාව තියෙනවා වෙනත් සුද්ධජීවීන් විනාශ කිරීම. එහෙම නැත්නම් ඒ වෙනත් ඉන්න අපිට හානි කර සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්ව නිෂේධනය කරන්න. එමගින් අපිට ප්‍රතිජීවක නිපදවන සුද්ධජීවීන්ගේ පැවැත්ම තහවුරු වෙනවා විතරක් නෙමෙයි අර අපිට හානි කරපු සුද්ධජීවියා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් ඉවත් වෙලා යනවා. ඒත් එකම ප්‍රතිජීවක අපිට ලොකු ප්‍රමාණ වලින් අවශ්‍ය නැහැ. ඊට සුළු වශයෙන් තිබ්බට ඇති කියලා කිව්වා. මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පාවිච්චි කරපු පෙනිසිලින් තමයි පළවෙනි ඇන්ටිබයොටික් එක කියලා කිව්වා. එතකොට මේ පෙනිසිලින් ලබා ගැනීම සඳහා අපි පාවිච්චි කරන දිලීර වර්ග දෙකක් ගැන කතා කරා. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්න පුළුවන් සුද්ධජීවීන් අරගෙන එයාලව කෘත්‍රිම වගා කරනවා කියලා කිව්වා. එතකොට සුද්ධජීවීන් මෙහෙම වගා කරාට පස්සේ එයාලගේ පරිවෘත්තීය ක්‍රියාවලින් ජීව ක්‍රියාවලින් නිදහස් කරන ප්‍රතිජීවක මාධ්‍ය නිස්සාරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අපි කිව්වා. එන්නත් නිෂ්පාදනයේ විශේෂයෙන්ම ව්‍යාධිජනක රෝගවලට එරෙහිව එන්නත් යොදා ගන්නවා කිව්වා. එඩ්වර්ඩ් ජෙනර් මහතා හඳුන්වා දීපු වසූරිය තමයි ප්‍රථම සුද්ධජීවී එන්නත කියලා අපි කිව්වා. ක්ෂය රෝගයට එරෙහිව විශේෂයෙන්ම මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් බැක්ටීරියාව යොදා ගන්නවා කියලා කිව්වා. අපි BCG එන්නත ලැබෙක ඉපදලා ඊටම සුළු වේලාවක් තුල දෙනවා කියලා අපි මතක් කරා. ඒ වගේම පිටකැස්ම ජල බීතිකාව වගේ රෝගවලට
ඒ රෝගයට එරෙහිව කරන ප්‍රතිදේහ අඩංගු වෙන්නත් ලබා දෙන්න කියලා කිව්වා. ඒ ප්‍රතිදේහ වෙනත් ජීවීන් තුළ නිපදවලා තියෙන නිසා නිමි ප්‍රතිදේහ එහෙම නැත්නම් කම්ප්ලීට් වෙච්ච ඇන්ටිබයොටික්ස් ඇන්ටිබොඩීස් තමයි තියෙන්නේ. පෝලියෝ වලට දෙන්නේ ඇත්තටම පෝලියෝ වෛරස් එක මඩපාන කරලා කියලා කිව්වා. ට්‍රිපල් එන්නතේදී පිටගැස්ම ගලපටලේ සහ කක්කල් කැස රෝග වලට එරෙහිව දේහ තුළ ප්‍රතිශක්තිය ඇති කරනවායි කියලා කිව්වා. ඒ වගේම රසායනිකව ගත්තොත් අපි එන්නතක් කියලා කියන්නේ ප්‍රෝටීනයක් හෝ ග්ලයිකෝප්‍රෝටීනයක් කියලා කිව්වා. අපි ඊළඟ කොටසෙන් බයෝටෙක්නොලොජි එක ජෛව තාක්ෂණය කියන එක පිළිබඳව සාකච්ඡා කරමුට බලාපොරොත්තු වෙනවා.